නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රධානව ධම්ම නදී තිත්ත උතුම් ධර්මදේශනා මාලාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ඒ වාගේ එතුමාගේ ස්වාමි දීනිය ප්‍රධානව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ධර්මයේ දානය කිරීම මොනතරම් මහත්ඵලද යන කාරණාව සියලු දෙනාම දන්නවා. ඒ උතුම් ධර්ම දානමේ පින්කම සිදු වෙන නිසා ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඒ විශාල පිරිසකට ධර්මයේ දානය කරවන්න කටයුතු කරපු අය ඒ අප්‍රමාණ ධර්ම දානානිසංසය ලබන අතර ඒ අයත් අන් සියලු දෙනාමත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මනාව ශ්‍රවණය කරලා ජීවිතයට එකතු කරගෙන මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගත යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේගේම දේශනාවයි. එහෙම නැත්නම් අපි ධර්ම ශ්‍රවණය කළ යුත්තේම
උතුම් ප්‍රාර්ථනාවක් මුදුන්පත් කර ගැනීම සඳහාමයි. අදත් අපි මේ ප්‍රාර්ථනාව වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරමු. ඒ උතුම් ප්‍රාර්ථනාව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතනේ ධම්ම නදී තිත්ත උතුම් වූ ධර්ම දේශනා මාලාවේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මහා තුණ්ඩිල ජාතකය පිළිබඳව කරුණු ටිකක් කෙටියෙන් සිහිපත් කරලා. මුහුත්ත මපිචේ විඤ්ඤු පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසං යත කියන ගාථා රත්නය අපි සාකච්ඡා කරන්නට යෙදුණා. බද්දවග්ගීය කුමාරවරුන්ට දේශනා කරපු මේ උතුම් ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හේතුව, ඒ වගේම බුදුරජාණන් වහන්සේට කප්පාසික වනලැහැබිදි මුණ ගැහිච්ච බද්දවග්ගීය කුමාරවරුන්ට කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටිනව නේද කියලා අහපුවාම එහෙමයි ස්වාමීනි කියලා සඳහන් කරපු කුමාරවරුන්ට එහෙනම් වාඩි වෙන්න කියලා කියහම ඊටාම කීකරු වෙලා වාඩි වුණා. ඒ තරම් කීකරුකමක් මේ කුමාරවරුන්ට ඇති වුණේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්න තමයි මහ තුණ්ඩිල ජාතකයෙන් කරුණු දක්වන්නට යෙදුනේ. එදා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබාගත් මේ භික්ෂූන් වහන්සේලා බුද්ධ ශාසනයේ රහත් බව ලබා ගැනීම සඳහා සෑහෙන කාලයක් ගත කළා. අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේගෙන් කප්පාසික වනලැහැබිදී ධර්ම ශ්‍රවණය කරපු බද්දවග්ගීය කුමාරවරු 30 දෙනාම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කරන්නට යෙදුණා. ඉන් පස්සේ අපි සඳහන් කළා මේ භික්ෂූන් වහන්සේලා 30 දෙනාම පෘථග්ජන ගෝත්‍රයේ ඉක්මෙව්වා කියලා. එදා බණ අහනකොටම පෘථග්ජන ගෝත්‍රයේ ඉක්මෙව්වා. කවුරුවත් රහත් උනේ නැහැ. සමහර අය සෝවාන් වුණා, සමහර අය සකදාගාමි වුණා, තව පිරිසක් අනාගාමි වුණා. දැන් පැවිදි වෙලා අවුරුදු ගණනාවක් උන්වහන්සේලා බණ භාවනා කටයුතු වල නිරත වුණා. පැවිද්දෙන් සෑහෙන කාලයක් ගත වෙන එක වස් කාලයක කල්පනා කළා බුදුරජාණන් වහන්සේත් එක්ක සවැත් නුවර වස් සමාදන් වුණොත් වටිනවා කියලා. ආන් එහෙම තීරණය කරලා මේ භික්ෂූන් වහන්සේලා පාවාරික නුවර ඉඳලා සවැත් නුවරට එන්න පිටත් වුණා. දැන් පාවාරික නුවර ඉඳලා සෑහෙන දුරයි. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාත් දවසකට වැඩම කරන්නේ යොදුනයි. ඉතින් දවසකට යොදුන ගානේ වැඩම කරමින් සවැත් නුවරට වඩින අතර සවැත් නුවරට ළඟා වෙන්න තවත් දවස් 6ක් ඉඩ තියෙද්දි ඇසල පොය උදා වුණා. එහෙනම් ඇසල පොයදා වස් සමාදන් වෙන්න ඕනේ. ඒක බුද්ධ ප්‍රඥප්තිය. ඉතින් සවැතට ළඟා වෙන්න බැරි වෙච්ච නිසා සියලු දෙනාටම තියෙන්නේ මහ ලොකු කනගාටුවක්. නමුත් කනගාටුවෙන් නමුත් මග වස් සමාදන් වුණා. වස්තුම් මාසේ බොහෝම උනන්දුවෙන් උන්වහන්සේලා ගත කළා.
වස් පවාරණය කරපු ගමම්ම සවැත් නුවර යන්න පිටත් වුණා. ඒ වඩින ගමන ඒ තරම් පහසු ගමනක් නෙමෙයි. මොකද මේ මුළු වස් 3 මාසෙම දෙවියෝ වැහි වස්සවල තාමත් වහිනවා. පාරවල් කැඩිලා හැමතැනම වතුර පිරීලා මාර්ගය අබලන් වෙලා තව දවස් 6ක් කියන්නේ යොදුන් 70ක්ම 60කට ආසන්න දුරක් පයින් යන්න ඕනේ සවැත් නුවරට. ඉතින් තෙමි තෙත සිවුරු දරාගෙන කැඩිච්ච පාරවල් වල වතුරේ බැහැ යන මේ ගමන ඊ타ත්ම අසීරු ගමනක්. කෙසේ වෙතත් දවස් 6ක් ඇතුළත උන්වහන්සේලා සවැත් නුවරට ළඟා වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. වන්දනා කරලා ඉවර වුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ටිකක් සතුටු සාමීචියේ කතා බහ කළා. වස් කාලේ තාම හොඳින් ගත කරපු බව සතුටින් ප්‍රීතියෙන් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් කැපවෙච්ච බව උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට මනාව කරුණ දැනුවත් කළා. එහෙම කරුණ දක්වලා මේ භික්ෂූන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි වස් කාලේ නම් ඊටාම හොඳින් ගත කළා. පවාරණයෙන් පස්සේ සවැත් නුවරට ආපු දවස් 6ක් මේ කාලයත් මේ ගමනත් පුදුම දුක් සහිතයි ස්වාමී. ඊටාම දුෂ්කරයක් තමයි මේ දවස් 6 පුරාම කළේ. කියලා එන මග තිබිච්ච දුෂ්කරතාවයේ පැහැදිලි කරාම බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලගේ කල්පනාව දවස් 6ක් මේ මග තිබිච්ච දුෂ්කරතාවය ගැනද? මේ ගමනේ තිබිච්ච දුකට වඩා සංසාර දුක මොන තරම්ද කියන කාරණාව කියලා ඉවර කරන්න බෑ. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න අපේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තය ගැන හැර දැක්වුවා. සංයුක්ත නිකායේ අනමතග්ග සංයුත්තේ තියෙන සංසාරේ දුක පිළිබඳව විස්තර කරලා. මේ සාංශාරික දුක කොපමණද කියන කාරණාව විටින් විට විවිධ ධර්ම දේශනාවල් වලින් මේ පින්නතුන් අහලා කරුණු දන්නවා ඇති. නමුත් භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒක පැහැදිලි කළා. අනාදිමත් කාලයක් මේ දීර්ඝ සංසාරේ අපි මොනතරම් කාලයක් ගවයෝ වෙලා ඉපදෙන්න ඇද්ද? ආන් ඒ කාරණාව පැහැදිලි කළා. මහණෙනි බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. සංසාරේ ගැන උපරිම කලකිරෙන්න තියෙන තැනක් නේ. හරකෙක් වෙලා ඉපදිලා බෙල්ල කපාපු තැනින් ගලාපු ලී මහා සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට මහා සාගරයේ ජලයට වඩා වැඩි උනේ ඒකාත්මයක බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ලේද? හරකෙකුගේ එච්චර ලේ නැති බව අපි හොඳට දන්නවනේ. එහෙමනම් මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙන්නේ ධර්මයේ උදාහරණ තියෙන්නේ එහෙම්මමයි. මොකද ධර්මයේ දක්වන්න උදාහරණයක් සමාන එකක් නැහැ. ඒ හින්දා බුද්ධ ධර්මයේ හැම උදාහරණයක්ම කුඩයි, කාරණාව ලොකුයි. මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් හරකෙක් හැටියට ගලාගෙන ගියපු රුධිරය, හරකෙක්ගේ බෙල්ලෙන් ගලාගෙන ගියපු රුධිරය වැඩි. ඒ කවුද හරක වෙලා ඉපදිලා තියෙන්නේ? මේ දේශනාව කරන මමත් බණ අහන ඔබයි.
මහා සාගරයේ පින්නතුනි සමහර විට මෙතෙක් අපි කල්පනා කළේ නැතුව වෙන්නත් පුළුවන්. අපි මහ මුහුද දැකලා තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය විතරක් නෙමෙයි මහ මුහුද කියලා කියන්නේ. සීමාවක් නැහැ. ගැඹුරේ ප්‍රමාණයක් නැහැ. මායිම දන්නේ නැහැ. මොන තරම් ජලය තියෙනවද කියන කාරණාව කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. අපි සාගර හඳුන්වනකොට ඉන්දියන් සාගරය කියලා කියනවා. අට්ලාන්ටික් සාගරය කියලා කියනවා. පැසිෆික් සාගරය කියලා කියනවා. ඔය අතර රතු මුහුද, ගොළු මුහුද එහෙමත් අපි කියනවා. ලෝකේ කෙරවලේ තියෙන ඇන්ටාර්ක්ටිකාව වගේ අයිස් පිරිච්ච සාගර ගැනත් අපි කතා කරනවා. එතකොට මෙව්වා වෙන වෙන සාගරද? මහ මුහුද එහෙම නෑනේ. මේ ඔක්කොම එකම මහ මුහුද. ඉන්දියන් සාගරයත් එකයි, පැසිෆික් සාගරයත් එකයි, අට්ලාන්ටික් සාගරයත් එකයි, ඇන්ටාර්ක්ටිකාවත් එකයි. මේ කොහෙවත් බැමි දාලා වෙන් කරපු මුහුදවල් නෑ. මුළු විශ්වයම ජලය. අපි ජීවත් වෙන ගොඩබිම් ටික ඒ ජලතලය මත පාවෙන පොල්ලෙලි කෑලි වගේ, ලෑලි කෑලි වගේ තැන් තැන් වල ගොඩබිම් ටිකක් තමයි දකින්න තියෙන්නේ. ඒ අතරින් හැම තැනම මහ මුහුද තියෙනවා. එහෙනම් මේ වෙරළ ළඟට ගිහිල්ලා අපි බලාපු ටික විතරක් නෙමෙයි මහ මුහුද කියලා කියන්නේ. ආන්ගේ සීමාවක් මායිමක් තෙරක් පරක් නැති මහා සාගරයේ කොයිතරම්ද පින්නතුනි ජල කඳ. ඒ ජල කඳට වඩා වැඩියෙන් මම හරකෙක් වෙලා මේ සංසාරේ ඉපදිලා බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය වැඩි කියලා සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කරාම මේ සංසාරය ගැන කලකිරෙන්න උපරිම හේතුවක් නෙමෙයිද? මේ මහ මුහුදට වැඩියෙන් ලේ. එතකොට ඒ හරකෙක් වෙලා ගලාගෙන ගියපු ලේනේ. තව කී ආත්මික අපි ඉපදිලා ඔය වාගේ ලේ හලන්න ඇද්ද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තිස්සා කියන අම්මා වෙනුවෙන්. මේක එතන අරන් තියෙන උදාහරණය. තමන්ගේ අම්මගේ නම තිස්සා. එතකොට තිස්සා නමින් ඒ අම්මා මට සංසාරේ හම්බෙච්ච වාර සීමාවක් නැහැ. එකම අම්මමයි නම තිස්සමයි. ආන්ගේ අම්මා මැරිච්ච වෙලාවේ අඬාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු වැඩි උනේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා. ඊළඟට පැහැදිලි කළා මහණෙනි මේ ලෝකේ ඔබට මව් නොවිච්ච කෙනෙක් නැහැ. මේ ලෝකේ ඔබට පිය නොවිච්ච කෙනෙක් නැහැ. එතකොට ඒ අය වෙනුවෙනුත් එච්චරම ඇඬුවා නම් මේ අනවරාග්‍රයි කියලා කියපු වචනය මොන තරම් ගැඹුරුද කියන කාරණාව අපිට නම් වැටහෙන්නේ නැහැ. මහා සාගරයේ ජලයට වැඩියෙන් කඳුළු. ඕක අවස්ථා කීපයක මතක් කළා. ඊතා කුඩා වීදුරුවක් පිරෙන්නවත් එක භවයක අම්මා මැරුණාම අඬන්න බැරි වුණා නම් මේ සාගර ජලයට වැඩි කඳුළු පිරෙන්න අපි ඉපදිච්ච වාර ගාන අසංඛ්‍ය ගානින්වත් අපිට කියන්න බෑ. එතකොට මේ අපිට තියෙන අලුත් ජීවිතයක්ද? මේ පළවෙනි උපතක්ද මේ තියෙන්නේ? මේට කලින් මේ මහ පොළොවේ පය ගහපු නැති තැනක් නැහැ. මේ මහ පොළොවේ අපි වලලපු නැති තැනක් නන්නේ. මෙතෙක් ජීවිතේ මේ මහ පොළොව මත පය තියතියා ඇවිදපු වාර කොච්චරද මේ ජීවිතේ? මහ පොළොවේ පිය සටහන් කීයක් තියන්නද? ඒ පාගපු හැම තැනක්ම
පෙර මම වලලපු තැනක් කියන කාරණාව අපි තාම හිතුවේ නැහැ. මෙතෙක් කල් පාගලා තියෙන්නේ මමම වලලපු තැන. ඒ තරම් එක වල උඩ 100,000 වර මමම වලල්ලා තියෙනවා. එහෙම සංසාරෙක මේ යන්නේ. එහෙම යන සංසාරෙක අලුත් අත්දැකීම් හොය අපි යනවා. හැබැයි මේ හම්බ වෙන එක අත්දැකීමක්වත් අලුත් නෑ. පෙර විඳලා තියෙන අත්දැකීම්. පෙර හම්බ වෙලා තියෙන මුණ ගැහිලා තියෙන අත්දැකීම්. හැබැයි ඔය අතර ඔය තරම් දීර්ඝ සංසාරයක ඔබට මට මුණ ගැහිච්ච නැති අත්දැකීම් කීපයක් තියෙනවා. අනික හැම එකක්ම මුණ ගැහුණා. මුණ නොගැහුණ අත්දැකීම් කීපයක් තියෙනවා. මොනවද? ඒ තමයි මහා සාගරයට වැඩි කඳුළු පිරෙන්න අපි අඬලා තිබ්බත් එච්චර ඉපදිලා තිබුණත් ඔය එකම භවයකවත් අපිට සෝවාන් කියන අත්දැකීම නම් හම්බ වෙලාම නැහැ. ඒ අත්දැකීම නොලැබුණා නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන අත්දැකීම් ලැබිලම නැහැ. ඔය හැර වෙන නොලැබුණ අත්දැකීමක් නැහැ. හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. එහෙනම් තවත් මේ වීරිය වඩන්නේ මෙතෙක් නොලැබුණ අත්දැකීමට මුහුණ දෙන්නයි. ඒ අත්දැකීම හොයාගන්නයි. මේ තරම් මහන්සි වෙමින් මේ තරම් දුර බැහැර ගෙවාගෙන යාන වාහන අරගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ මෙතෙක් නොලැබුණ අලුත් අත්දැකීමක් හොයන්න යන්න. රෑ දවල් මහන්සි වෙලා මේ වාගේ පින්කම් සංවිධානය කරන්නේ එවන් අත්දැකීමකට මුල පුරන්න. එහෙනම් අනවරාග්ද සංසාරේ බුදුවරු මුණ ගැහුණ වාරම අඩුයි. බුදු කෙනෙක් නැතුව බුද්ධ ශූන්‍යව ඉපදුන අවස්ථාම වැඩි. නිරයවල් වල හිටපු අවස්ථා සීමාවක් නැහැ. සතර අපායේ දුක් විඳපු අවස්ථාවල සීමාවක් නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට මතක් කරලා දුන්නා සංසාරේ විඳපු දුක්. හරකෙක් වෙලා විඳපු දුක සීමාවක් නැති දුකක් විඳිනවා. ඒ දුක් ඕන තරම් අපි දැකලත් තියෙනවා අහලත් තියෙනවා. බෙල්ල කපන වෙලාවේ මොන තරම් දුක් විඳිනවද? තමන්ගේ සහෝදරයන්ගේ බෙල්ල කපන දිහා බලාගෙන කොයි තරම් දුක් විඳද? ළඟට එනකොට කකුල බඳිනකොට බැඳලා ඉන්න තැනින් ලෙහෙනකොට අර අත්දැකීම දැකපු දේවල් මතක් වෙනවා. ඒ එක්කෙනෙක් ගෙනහිල්ලා කණුවක් ළඟ කෙටි කරලා බැඳලා ඒ සතා බලාගෙන ඉන්නකොට සහෝදර ගවයෝ 100,000 ගණන් මරනවා. කකුල් දෙක පටලනවා. කකුල් හතර ගැට ගහලා පෙරලනවා. ඒ සතා ඇස් දෙක උඩ ගිහිල්ලා කඳුළු පෙර අඬනවා. මේ පිරිස දිලිසෙන දිග පිහියක් කෙනිස්සක් අතේ තියාගෙන ඒ අය කතා බහේ නිරත වෙලා ඉන්නවා. ඒ පිහිය කෙනිස්ස අර සතාට හොඳට පේනවා. තව මොහොතින් මේක මගේ ගෙල හරහා ගමන් කරන බවත් දන්නවා. ඒ වෙලාවට කොහොම වේදනාවක් දැනෙයිද කියන කාරණාවත් හිතෙනවා. ඒ අවස්ථාවේ මොනතරම් බය දුකක් තියෙනවද කියන කාරණාව අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඔහුට ඒක මතක් වෙන්න මුත්‍රාත් පහ වෙනවා, මල පහත් පිට වෙනවා. නමුත් අර දිලිසෙන පිහිය මූණ ඉස්සරහ තියාගෙන මේ අය තවම වෙන මොනවද කතාව. ඉතින් අන්තිමට අඬ ගහන්න කෙනෙකුත් නැහැ,
කියන්න කෙනෙකුත් නැහැ. කීවට අහන්න කෙනෙකුත් නැහැ. අහලා බේරගන්න කෙනෙකුත් නැහැ. මේක තමයි සංසාරේ හැටි. ඒ සතාගේ ඉරණම නම් එහෙම විසඳෙනවා. නමුත් අර කනුව ගාවට වෙලා බලාගෙන ඉන්න කෙනා එයාට ඊට වඩා බය දැනෙනවා. ළඟට ඇවිල්ලා කනුවෙන් ලෙහෙනකොට කකුල් දෙකට ලණුව දානකොට බිම පෙරලෙනකොට අර වෙච්ච දේවල් බලාගෙන ඉඳලා දැන් ඒ ඔක්කොම මතකයි. එතකොට මේ මොහොතේ බය මං කිව්වා තේරෙන්නේ අපිට කියලා. දැන් පහුගිය කාලේ ඔය රූප වාහිනියෙන් එහෙම කඩු කිනිසි හොයාගත්තුවා පෙන්නනවා දැක්කහම අපේ ළමයි ඉස්කෝලේ යන්න බය වුණා. සමහර මව්පියන්ට ළමයින්ට බෙහෙත් තරම් දෙන්න සිද්ධ වුණා. වැඩි හිටියොත් බය වුණා. ඒ ළඟ දැකලා නෙමෙයි ඒ රූප වාහිනිය පෙන්නනවා දැකලා. කවදා හරි දවසක වෙයි කියලා හිතපු දෙයක්. නමුත් දැන් මේ දිලිසෙන කඩුව ළඟ තියාගෙන දැන් මේ කඩුව මගේ බෙල්ලට වැටෙනවා. මේ කඩුවෙන් බෙල්ල කපනවා කියලා දැනෙන කෙනාට එහෙනම් කොහොම යද්ද? ඒ අත්දැකීමට ඔබයි මමයි සංසාරේ කොච්චර මුණ දීලා යද්ද? ඒ හරකෙක් වෙලා විතරක් නෙමෙයි නොයෙක් තිරිසන් ආත්මවල ඉපදිලා එහෙමයි. මාළුවෙක් වෙලා ඉපදිලා විඳින දුක. සමහර වෙලාවට මාළු මරන්න ගියහම මුළු මුහුදම රතු වෙනවා. ඒ ප්‍රදේශයම රතු වෙනවා. ඒ විශාල මාළු. බෝට්ටුව ළඟට ලං කර ගන්නවා නමුත් ගොඩ ගන්නත් බෑ. ඉතින් මුහුදෙදිම අර උල් ආයුධ වලින් ඇනලා මරනවා. ඒ පලාතම රතු පාට වෙනවා. එතකොට අපි කී කාලයක් එහෙම දුක් විඳින්න ඇද්ද? ඉතින් මේ අනවරාග්‍ර සංසාරේ සීමාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. මනුස්ස ලෝකේ ඉපදිලා සැප තියෙනවද? මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසිම අඩුවක් නැහැ. හොයලා බලහම වදකාගාරයක ගිහිල්ලා විඳින දුක්ඛන්දරාව මෙච්චරයි කියලා සීමාවක් නැහැ. මනුස්ස ලෝකෙත් පණ පිටින් බෙල්ල කපන අවස්ථාව ඕන තරම් අපි අහලා තියෙනවා. ඔය රූප මාධ්‍යයෙන් දැකලා තියෙනවා. සමහර බෙල්ලක් කපන්න විනාඩි 15ක් විතර ගත කරනවා. හේතුව කැපෙන්නෙම නැති පිහියකින් කපන්නේ. අතුල්ලලා කපනවා. ඉතින් එකපාර කපනවට වඩා හරි වේදනාවයි. ඊටාම දුක් සහිතයි. සාමාන්‍ය අපි ජීවත් වෙන පරිසරයේත් අපිට අහන්න ලැබෙනවා එක්කෙනෙකුට 25 පොලකට පිහියෙන් යනලා කියලා. තව එක්කෙනෙකුට 18 පොලකට යනලා කියලා. තව එක්කෙනෙකුට 7-8 පොලකට යනලා මරලා කියලා මේ සාමාන්‍ය එලිමහනේ අපේ ජීවිත අතර අපිට අහන්න ලැබෙනවා. තියුණු ආයුධ වලින් පහර දීලා කියලා. පිට කපලා, බඩ කපලා, පපුව කපලා, අත කපලා, ඔළුවට පොරවෙන් කොටලා, කොන්දට පොරවෙන් කොටලා, එහෙම මරලා කියලා අපිට අහන්න ලැබෙනවා. ඊට අමතරව ගිනි තියලා සහ ගිනි තියාගෙන මැරිච්ච අහන්න ලැබෙනවා. පුංචි දරුවෝ වගේ අය පොළොවේ ගහලා මරලා, බෙල්ල පාගලා මරලා, මේ වගේ අවස්ථාත් අහන්න ලැබෙනවා. අද මෙහෙම හිටියට එහෙම අත්දැකීමකට හෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙනම් සත්ත්ව ලෝකේ විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසි වෙනසක් නැහැ. අද තාම කාගින්වත් පිහියනුමකට ලක් නුනට මේ කතාවේ හැටියට මනුස්ස ජීවිතයක් ලබලා පිහියෙන් මැනලා සාගරයේ ජලයට වඩා ලේ ගලාගෙන ගිහිල්ලා මෙරිච්ච අවස්ථා සීමාවක් නැතුව ඇති. මෙන්න මේ විදිහට කරුණු පෙන්න අනවතග්ග සංයුත්තේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා.
අර බද්ද වග්ගීය භික්ෂූන් වහන්සේලා ප්‍රධාන කරගෙනයි මේ දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට මේ භික්ෂූන් වහන්සේලා 39 සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සසර දුක අවබෝධ කරගත්තා. මේ තුච්ච වූ නින්දිත වූ සංසාරේ තවත් නම් නොසිටිය යුතුයි කියලා අවබෝධ කරගත්තා. 6 දවසක් දුෂ්කර මාර්ගයක අප්‍රමාණ දුක් විඳගෙන තෙමිච්ච සිවුරු පිටින් වැඩම කරපු භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා මෙතෙක් හොයාපු ජීවිතේ නොලැබපු අත්දැකීමේ හිනි පෙත්තටම ගමන් කරපු සතුට දරාගෙන උන්වහන්සේලා අහසින්ම වැඩම කළා. බණ අහන්න වාඩි වුණ ආසනයේ උඩම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා පයින් වැඩපු භික්ෂූන් වහන්සේලා පාවා නුවරට අහසින්ම වැඩියහම අනෙක් භික්ෂූන් වහන්සේලා කතා කළා මේ තරම් උතුම් ඵලයක් මේ විදිහට ලබන්න සංසාරේ කොයි තරම් පින්කම් කරන්න ඇද්ද කියලා. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න තමයි මහතුණ්ඩිල ජාතකයේ දේශනා කළේ. එදා ඌරෙකුගෙන් බණ අහලා පන්සිල් අරගෙන ඒ සමාදන් වෙච්ච පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කළා. එදා මේ බණ කියන්නේ ඌරෙක්නේ. ඌරු බණ කවුද අහන්නේ? ඌරු කියනව කවුද පිළිගන්නේ කියලා කල්පනා කළා නම් මෙදා මේ නිවන මෙහෙම හම්බ වෙන්නේ නැහැ. එදත් ධර්මයට කීකරු වුණා. බුදුරජාණන් වහන්සේට කීකරු වීම වෙනුවෙන් එදත් බෝසතාණන් වහන්සේටම කීකරු වුණා. එහෙනම් ඒ ඌරා වෙන කවුරුවත් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේමයි මහ බෝසත් අවදී. ඒ කීකරුකම හින්දා තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණේ. ඒ කීකරුකම හින්දාම තමයි මෙදා හිටි ආසනයේ මත සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණේ. එහෙනම් මහ බෝසතාණන් වහන්සේටත් ලෞතර බුදුරජාණන් වහන්සේටත් කීකරු වෙච්ච නිසා සංසාරයෙන් ගැලවෙන්න ලොකු පහසුවක් තිබුණා. එහෙනම් ඉස්සරලාම මේ භික්ෂූන් වහන්සේලා කීකරුණේ ඌරෙකුට. අපිටත් මහ බෝසතාණන් වහන්සේ එහෙම අවදිවලත් ඕන තරම් මුණ ගැහෙන්න ඇති. ඒ වුණාට තවම ලොකුවට කීකරු වෙච්ච බවක් නම් පේන්නේ නැහැ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා අපිට ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් නිර්මල ධර්ම රත්නේ තවම වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් නෑ කියලා අපි කවදාවත් කියන්නේ නෑ. නමුත් අපිට තවත් කීකරු වෙන්න බැරි වුණා. තාවත් බුද්ධ වචනයට හරි ගෞරවයක් ලබලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ තාමත් සංසාරයෙන් එතර යන්න ලොකු කල්පනාවක් අපි ගාව නෑ වගේ කියන එකයි. එහෙම වුණොත් පින්නතුනි අපි හරි තාමත් අහිංසක අවාසනාවන්තයි. මේ අවස්ථාවේ ඉක්මවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ කීකරු වීමම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කීකරු වෙනවා කියන එක මොන තරම් ප්‍රයෝජනයක්ද කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. තවත් අතපහු කරනවා කියලා කියන්නේ ඒක අපේම අවාසනාවයි. දැන් අර භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා අහසින්ම වැඩියා. ඒ උන්වහන්සේලාට මහරහතන් වහන්සේලා කියලාම කියන්නේ සිව්පිලි සිඹියා සහිතව රහත් වුණ නිසා.
ආන් එහෙම අයටයි මේ ශාසනයේ මහරහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව නිසා අපරිමිත අනුකම්පාව නිසා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි තීරණය කළේ භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් තිබුණා නම් තවත් හොඳයි කියලා. ඒ මේ තුන් සිවුරු තෙමිලා අර 6 දවසක් එනකොට දුකයි කියලා කිව්වේ හුඟක් ඒක. දවස් 6ම තෙමිලා. දවස් 6ක් තෙත සිවුරු පොරවගෙනමයි ඉන්නේ. තෙත වස්ත්‍රයක් දරාගෙන දවසක් ඉන්නවා කියන එක කොච්චර අමාරුද? දවස් 6ක් රෑ දවල් දෙකේම තෙත සිවුරු දරාගෙන ඉන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. ඒකයි කල්පනා කළේ මේ සංඝයාට අතිරේක සිවුරක් තිබුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තිබුණා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පළවෙනි වතාවට කටිනයක් අතුරන්න අනුදැන වදාලා. මෙතෙක් කල් වස් සමාදන් වුණා, වස් පවාරණය කළා, වස් කාලේ ඉවරයි. මේ භික්ෂූන් වහන්සේලා නිසාම ශාසනයේ අවුරුදු 20කට විතර පස්සේ දේශනා කළා වස් අවසානයේ වස් වසාපු භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් පූජා කරන්න අවසර දුන්නා. ආන්ගේ සිවුර තමයි කටින චීවර පූජාව කියලා අපි කියන්නේ. එතකොට ශාසනයේ තියෙන මහා බලගතු පින්කමක් හැටියට අපි හැමෝම හරි ශ්‍රද්ධාවෙන් කටින චීවර පූජාවට සූදානම් වෙනවා අවුරුද්දකට වතාවක්. කොයිතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාවත් අපි පින්කම් වලට සහභාගී වෙලාම හොඳට අහලා දන්නවා. මේ තරම් ආනිසංස සහිත පින්කමක් අපිට කරගන්න මේ ශාසනයේ අවස්ථාව හදලා දෙන්නේ කවුද? බද්දවග්ගීය මහරහතන් වහන්සේලා. අපි උන්වහන්සේලාට පින් දෙන එකේ තේරුමක් නැහැ. මොකද අපේ පින් වල අවශ්‍යතාවයක් උන්වහන්සේලාට දෙන්නේ නැහැ. නමුත් යුතුයකමක් හැටියට ඒ වාගේ මහ පින්කම් කරනකොට මතක් කරනවා නම් අපිත් කළගුණ දන්න අය බවට පත් වෙනවා. ඔබ වහන්සේලා නිසා නේද මේ වාගේ මහ පින් සංසාරي කරගෙන මේ සසර කෙරවල කරගන්න අපට ලැබුණේ කියන සත්පුරුෂ බව අපි ළඟ තියෙනවා කියලා හිතෙනවා. එහෙනම් කටින චීවර පූජා කරන්න අවස්ථාව ලැබෙන්නේ බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලා නිසා. එහෙම නැත්නම් තව තැනක පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා නිසා කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේත් මේ භික්ෂූන් වහන්සේලා ගැනම තමයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දක්වහම මේ කටින පින්කම පිළිබඳව විශේෂ කරුණු ටිකක් මේ ශාසනයේ පෙන්නලා තියෙන තැන් අපි සාකච්ඡා කරගන්න එක වටිනවා කියලා හිතුණා. හැම අවුරුද්දකම කටින පින්කමට හරි සතුටින් ලෑස්ති වෙන අයට තවත් නිවැරදි ධර්ම කරුණු ටිකක් අරගෙන පින්කම හරියටම සම්පූර්ණ කරගන්නත් ඒ පින්කම් වල ආනිසංස පෙන්නලා තියෙනකොට තවත් ඒ පින්කම වෙනුවෙන් යෙදීම උද්‍යෝගීමත් බවක් ඇති කරව ගන්නත් කරුණු දැනගන්න පුළුවන් වෙන නිසා. එහෙම කරුණු අන්තර්ගත වෙන සූත්‍ර අපේ ත්‍රිපිටකයේ වෙනම තියෙනවා. එහෙම කරුණු දක්වන ජාතක කතා අපේ ජාතක පාළියේ වෙනම සඳහන් කරනවා. එහෙමනම් අපි අද එහෙම කරුණු අන්තර්ගත වෙලා තියෙන ජාතක කතා දෙකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි ජාතක කතාව තමයි ජාතක පාළියේ සඳහන් වෙන සුරුචි කියන ජාතක කතාව. කටින පින්කම් ගැන අපූර්වට කරුණු දක්වන විශේෂයෙන් වස් පින්කම් ගැන
කටින පින්කම් වලට වඩා වස් පින්කම් ගැන තමයි කරුණ දක්වලා තියෙන්නේ. හේතුව තමයි දායකයන්ට වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන්නේ වස් කාලේ. ඒක තමයි දායකයන්ට පින් සිද්ධ වෙන කාලේ. වස් කාලේ. අන්න ඒ වස් කාලෙට අපි විශේෂ සූදානමක් වෙන්න වෙනවා. ඒ තරම් පින් ලබන්න බලාපොරොත්තු වෙනවනම් බොහෝ දෙනා විශේෂ අවස්ථාවන් වලට වෙන වෙනම ලෑස්ති වෙනවා. දැන් සමහර අය නිමාඩුව ගත කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. නිමාඩු කාලෙට කොහොමද වැඩ කරන්නේ? නිමාඩු කාලේ මොනවද කරන්නේ? පිට රටවල් වලට වාගේ ගියහම ඒ අය විශේෂයෙන් ලෑස්ති වෙනවා නත්තල් කාලේ ගත කරන්නේ කොහොමද? සමහර අය දවලුත් වැඩ කරලා රැත් වැඩ කරනවා. නත්තලට නිමාඩු ගන්න. සමහර රටවල් වල දවසට වැඩ කරන්න තියෙන පැය ගානට වඩා ඒගොල්ලෝ වැඩි පැය ගානක් වැඩ කරනවා නත්තලට මාසයක් විතර නිවාඩු ගන්න. අනික් කාලවල රෑ දවල් දෙකේම වැඩ කරලා මේ නිමාඩු කාලෙට දීර්ඝ කාලයක් නිමාඩු අර ගන්නවා. ඒ නිමාඩු කාලේ කොහොමද ගත කරන්න කියලා සැලසුම් කරලා. එහෙනම් තමන්ගේ නිමාඩු කාලේ ගත කරන්නේ කොහොමද කියන එක කලින් සැලසුම් කරන අවුරුද්දේ මේක සැලසුම් කරනවා. එහෙම සැලසුම් කරලා අහවල් නිමාඩු කාලේ මාසයක්ම නිමාඩු ගන්න ලැබුණොත් සමහරලාට දරුවෝ මල්ලොත් එක පිට රටක ගිහිල්ලා ටිකක් ඇවිදලා කරලා බලලා එන්න කාලේ හදා ගන්නවා. නෑදෑ ගෙදරක ගිහිල්ලා සෑහෙන කාලයක් විවේකීව ඉඳලා එන්න කාලේ හදා ගන්නවා. ආන් ඒ වාගේ සිංහල බෞද්ධයා මොකද්ද කරන්න ඕනේ? හරියට නම් මනාව සැලසුම් හදාගත්තොත් හොඳයි වස්තුම් මාසේ ගත කරන්නේ කොහොමද කියලා. පුළුවන් තරම් ඒකට ඉඩ ඉතුරු කරගන්නවා නම් අපි මහ පිංකමකට ඉඩ ඉතුරු කරගෙනයි තියෙන්නේ. එතකොට දායක පාර්ශවයට වැඩි වැඩියෙන් පින් හම්බ වෙන්නේ වස් කාලේ. කටින පින්කමේදී වැඩිපුර ආනිසංස ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට. දායකයන්ට නෙමෙයි. එතකොට වස් කාලේ නම් දායකයන්ට වැඩියෙන් පින් හම්බ වෙන්නේ අතීතයේ අය භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා තමනුත් 3 මාසයක් පන්සල් ඉක්මවා ගියපු උතුම් සීලයක් සමාදන් වුණා. යටත් පිරිසෙන් 8 සිල් සමාදන් වුණා 3 මාසයක්. සමහර අය මාස 2ක්. සමහර අය 3 මාසෙන් මාසයක්ම 8 සිල්. තව සමහර අය 3 මාසෙන් දවස් 15ක් 8 සිල්. තම තමන්ගේ ශක්තියේ ප්‍රමාණය තමයි ඒ පෙන්නලා තියෙන්නේ. සමහරුන්ට 3 මාසෙම ඉන්න පුළුවන්. සමහරුන්ට මාස 2ක් ඉන්න පුළුවන් වීරිය. සමහරුන්ට මාසයක් ඉන්න වීරියවන්තයි. සමහරු දවස් 15ක් හිටියා. ආන් එහෙම සිල් සමාදන් වුණාට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වුණා කියලා. ඊටා විශේෂ ආනිසංස. ඉතින් ඒ තරම් විශේෂ ආනිසංස ලබන්න වීරියක් තිබුණා නම් එදා ආයත මෙදා අපි හුඟක් දෙනා හුඟක් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නේ. දවස් 15ක් තබා පැය 24ක්වත් උපෝසත සිල් ආරක්ෂා කරන්න තරම් අපිට වීරියක් නැහැ. සිල් ගන්නවා වගේ එකක් කරලා හවස ගෙදර යනවා. හැබැයි සිල් සම්පූර්ණ නැහැ. එයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන්න පටන් ගන්න මධ්‍යාහණයෙන් පස්සේ. ඉතින් උදේට විකාල භෝජනා කියලා හවස 5ට විතර සිල් සමාදන් වෙලා
හැන්දෑවේ ගිහිල්ලා ආහාර අනුභව කරාම අතන කියලා තියෙන්නේ බොරුවක්. විකාලේ ආහාර වැළඳීමෙන් වළකිමි කියලා පොරොන්දු වෙලා 5ට විතර ගිහිල්ලා 7ට විතර හොඳට ආහාර අනුභව කරනවා. එතකොට උදේ කියලා තියෙන්නේ බොරුවක් නේ. ඒකයි මං කිව්වේ සිල් සම්පූර්ණ නැහැ කියලා. ගෙදර ගියත් කමක් නැහැ. පහුවදා උදේ පවාරණය කරනකන් සීලේ මත පිහිටලා ඉන්න පුළුවන්. ගෙදර ගියා කියලා සිල් බින්දෙන්නේ නැහැ. උතුරු සළුව ගැලෙව්වා කියලා නෑවා කියලා ඊවා කියලා ඇඳේ නිදියව කියලා සිල් බින්දෙන්නේ නැහැ. පහුවදා වෙනකන් සිල් ආරක්ෂා කරන්න හොඳටම පුළුවන්. එහෙනම් විකාල භෝජනයෙන් වළකින්න බැරි නිසාද? එහෙම බැරි නම් කොහොමද කියන කාරණාවට උදාහරණ රැසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය දැනට නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ කාරණා ටික අපි ඊළඟ දේශනාවේ සාකච්ඡා කරමු. අද ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවේ මෙම ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙනු ලබන්නේ මහනුවර එළමල් පොත ගොමගොඩ නිවසේ කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින් අභාව ප්‍රාප්ත දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ පින අනුමෝදන් වීමෙන් ඔවුන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා මෙම ධර්ම දානමය පින්කම සංවිධානය කරන්නා වූ කල්යාණ මිත්‍ර සරත් දේශප්‍රිය මහත්මයා ඇතුළු එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් මෙම කුසල කර්මය විශේෂයෙන් ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨියටපත් වී නිවැරදි ප්‍රතිපදාවෙන් සියලුම දුක් නිමා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් සියලු දෙනාටම හේතු වේවා. ඒතාක් යන මගෙහි අපි සියලු දෙනාටම කෙලස් තවන වීරිය සති සම්පන්නව කුසල් වැඩිම පිණිස කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. එදා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබාගත් මේ භික්ෂූන් වහන්සේලා බුද්ධ ශාසනයේ රහත් බව ලබා ගැනීම සඳහා සෑහෙන කාලයක් ගත කළා. අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේගෙන් කප්පාසික වනල හැබෙදී ධර්ම ශ්‍රවණය කරපු බද්දවග්ගීය කුමාරවරු 30 දෙනාම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කරන්නට යෙදුණා. ඉන් පස්සේ අපි සඳහන් කළා මේ භික්ෂූන් වහන්සේලා 30 දෙනාම පෘථග්ජන ගෝත්‍රයේ ඉක්මෙව්වා කියලා. එදා බණ අහනකොටම පෘථග්ජන ගෝත්‍රයේ ඉක්මෙව්වා. කවුරුවත් රහත් උනේ නැහැ. සමහර අය සෝවාන් වුණා,
සමහර අය සකදාගාමි වුණා, තව පිරිසක් අනාගාමි වුණා. දැන් පැවිදි වෙලා අවුරුදු ගණනාවක් උන්වහන්සේලා බණ භාවනා කටයුතු වල නිරත වුණා. පැවිද්දෙන් සෑහෙන කාලයක් ගත වෙන එක වස් කාලයක කල්පනා කළා බුදුරජාණන් වහන්සේත් එක්ක සවැත් නුවර වස් සමාදන් වුණොත් වටිනවා කියලා. ආන් එහෙම තීරණය කරලා මේ භික්ෂූන් වහන්සේලා පාවාරික නුවර ඉඳලා සවැත් නුවරට එන්න පිටත් වුණා. දැන් පාවාරික නුවර ඉඳලා සෑහෙන දුරයි. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාත් දවසකට වැඩම කරන්නේ යොදුනයි. ඉතින් දවසකට යොදුන ගානේ වැඩම කරමින් සවැත් නුවරට වඩින අතර සවැත් නුවරට ළඟා වෙන්න තවත් දවස් 6ක් ඉඩ තියෙද්දී ඇසළ පොය උදා වුණා. එහෙනම් ඇසළ පොයදා වස් සමාදන් වෙන්න ඕනේ. ඒක බුද්ධ ප්‍රඥප්තිය. ඉතින් සවැතට ළඟා වෙන්න බැරි වෙච්ච නිසා සියලු දෙනාටම තියෙන්නේ මහ ලොකු කනගාටුවක්. නමුත් කනගාටුවෙන් නමුත් මග වස් සමාදන් වුණා. වස්තුම් මාසේ බොහෝම උනන්දුවෙන් උන්වහන්සේලා ගත කළා. වස් පවාරණය කරපු ගමම්ම සවැත් නුවර යන්න පිටත් වුණා. ඒ වඩින ගමන ඒ තරම් පහසු ගමනක් නෙමෙයි. මොකද මේ මුළු වස්තුම් මාසෙම දෙවියෝ වැහි වස්සවල තාමත් වහිනවා. පාරවල් කැඩිලා හැම තැනම වතුර පිරීලා මාර්ගය අබලන් වෙලා තව දවස් 6ක් කියන්නේ යොදුන් 70ක්ම 60කට ආසන්න දුරක් පයින් යන්න ඕනේ සවැත් නුවරට. ඉතින් තෙමි තෙත සිවුරු දරාගෙන කැඩිච්ච පාරවල් වල වතුරේ බැහැ යන මේ ගමන ඊ타ත්ම අසීරු ගමනක්. කෙසේ වෙතත් දවස් 6ක් ඇතුළත උන්වහන්සේලා සවැත් නුවරට ළඟා වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. වන්දනා කරලා ඉවර වුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ටිකක් සතුටු සාමීචියේ කතා බහ කළා. වස් කාලේ තාම හොඳින් ගත කරපු බව සතුටින් ප්‍රීතියෙන් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් කැප වෙච්ච බව උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට මනාව කරුණ දැනුවත් කළා. එහෙම කරුණ දක්වලා මේ භික්ෂූන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි වස් කාලේ නම් ඊටාම හොඳින් ගත කළා. පවාරණයෙන් පස්සේ සවැත් නුවරට ආපු දවස් 6ක් මේ කාලයත් මේ ගමනත් පුදුම දුක් සහිතයි ස්වාමී. ඊටාම දුෂ්කරයක් තමයි මේ දවස් 6 පුරාම කළේ. කියලා එන මග තිබිච්ච දුෂ්කරතාවයේ පැහැදිලි කරාම බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලගේ කල්පනාව දවස් 6ක් මේ මග තිබිච්ච දුෂ්කරතාවය ගැනද? මේ ගමනේ තිබිච්ච දුකට වඩා සංසාර දුක මොන තරම්ද කියන කාරණාව කියලා ඉවර කරන්න බෑ. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න අපේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේ ගැන හැර දැක්වුවා. සංයුක්ත නිකායේ අනමතග්ග සංයුත්තේ තියෙන සංසාරේ දුක පිළිබඳව විස්තර කරලා. මේ සාංශාරික දුක කොපමණද කියන කාරණාව විටින් විට විවිධ ධර්ම දේශනාවල් වලින් මේ පින්නතුන් අහලා කරුණු දන්නව ඇති. නමුත් භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒක පැහැදිලි කළා. අනාදිමත් කාලයක් මේ දීර්ඝ සංසාරේ අපි මොනතරම් කාලයක්
ගවයෝ වෙලා ඉපදෙන්න ඇද්ද? ආන් ඒ කාරණාව පැහැදිලි කළා. මහණෙනි, බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. සංසාරේ ගැන උපරිම කලකිරෙන්න තියෙන තැනක් නෑ. හරකෙක් වෙලා ඉපදිලා බෙල්ල කපාපු තැනින් ගලාපු ලී මහා සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට මහා සාගරයේ ජලයට වඩා වැඩි උනේ එකාත්මයක බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ලේද? හරකෙකුගේ එච්චර ලේ නැති බව අපි හොඳට දන්නවනේ. එහෙමනම් මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙන්නේ ධර්මයේ උදාහරණ තියෙන්නේ එහෙම්මමයි. මොකද ධර්මයේ දක්වන්න උදාහරණයක් සමාන එකක් නැහැ. ඒ හින්දා බුද්ධ ආගමේ හැම උදාහරණයක්ම කුඩයි, කාරණාව ලොකුයි. මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් හරකෙක් හැටියට ගලාගෙන ගියපු රුධිරය, හරකෙක්ගේ බෙල්ලෙන් ගලාගෙන ගියපු රුධිරය වැඩි. ඒ කවුද හරක වෙලා ඉපදිලා තියෙන්නේ? මේ දේශනාව කරන මමත් බණ අහන ඔබත්. මහා සාගරයේ පින්නතුනි, සමහර විට මෙතෙක් අපි කල්පනා කළේ නැතුව වෙන්නත් පුළුවන්. අපි මහා මුහුද දැකලා තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය විතරක් නෙමෙයි මහා මුහුද කියලා කියන්නේ. සීමාවක් නැහැ, ගැඹුරේ ප්‍රමාණයක් නැහැ, මායිම දන්නේ නැහැ, මොනතරම් ජලය තියෙනවද කියන කාරණාව කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. අපි සාගර හඳුන්වනකොට ඉන්දියන් සාගරය කියලා කියනවා, අට්ලාන්ටික් සාගරය කියලා කියනවා, පැසිෆික් සාගරය කියලා කියනවා. ඔය අතර රතු මුහුද, ගොළු මුහුද එහෙමත් අපි කියනවා. ලෝකේ කෙරවලේ තියෙන ඇන්ටාර්ක්ටිකාව වගේ අයිස් පිරිච්ච සාගර ගැනත් අපි කතා කරනවා. එතකොට මෙව්වා වෙන වෙන සාගරද? මහ මුහුද එහෙම නෑනේ. මේ ඔක්කොම එකම මහ මුහුද. ඉන්දියන් සාගරයත් එකයි, පැසිෆික් සාගරයත් එකයි, අට්ලාන්ටික් සාගරයත් එකයි, ඇන්ටාර්ක්ටිකාවත් එකයි. මේ කොහෙවත් බැමි දාලා වෙන් කරපු මුහුදවල් නෑ. මුළු විශ්වයම ජලය. අපි ජීවත් වෙන ගොඩබිම් ටික ඒ ජලතලය මත පාවෙන පොල්ලෙලි කෑලි වගේ, ලෑලි කෑලි වගේ තැන් තැන් වල ගොඩබිම් ටිකක් තමයි දකින්න තියෙන්නේ. ඒ අතරින් හැම තැනම මහ මුහුද තියෙනවා. එහෙනම් මේ වෙරළ ළඟට ගිහිල්ලා අපි බලාපු ටික විතරක් නෙමෙයි මහ මුහුද කියලා කියන්නේ. ආන්ගේ සීමාවක්, මායිමක්, තෙරක් පරක් නැති මහා සාගරයේ කොයිතරම්ද පින්නතුනි ජල කඳ. ඒ ජල කඳට වඩා වැඩියෙන් මම හරකෙක් වෙලා මේ සංසාරේ ඉපදිලා බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය වැඩි කියලා සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කරාම මේ සංසාරය ගැන කලකිරෙන්න උපරිම හේතුවක් නෙමෙයිද? මේ මහ මුහුදට වැඩියෙන් ලේ. එතකොට ඒ හරකෙක් වෙලා ගලාගෙන ගියපු ලේනේ. තව කී ආත්මික අපි ඉපදිලා ඔය වාගේ ලේ හලන්න ඇද්ද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තිස්සා කියන අම්මා වෙනුවෙන්. මේක එතන අරන් තියෙන උදාහරණය. තමන්ගේ අම්මගේ නම තිස්සා. එතකොට තිස්සා නමින් ඒ අම්මා මට සංසාරේ හම්බෙච්ච වාර සීමාවක් නැහැ. එකම අම්මමයි, නම තිස්සමයි. ආන්ගේ අම්මා මැරිච්ච වෙලාවේ අඬාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු වැඩි උනේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා.
ඊළඟට පැහැදිලි කළා මහණෙනි මේ ලෝකේ ඔබට මව් නොවිච්ච කෙනෙක් නෑ. මේ ලෝකේ ඔබට පිය නොවිච්ච කෙනෙක් නෑ. එතකොට ඒ අය වෙනුවෙන් එච්චරම ඇඬුවනම් මේ අනවරාග්‍රයි කියලා කියපු වචනය මොන තරම් ගැඹුරුද කියන කාරණාව අපිට නම් වැටහෙන්නේ නැහැ. මහා සාගරයේ ජලයට වැඩියෙන් කඳුළු. ඕක අවස්ථා කීපයක මතක් කළා. ඊතා කුඩා වීදුරුවක් පිරෙන්නවත් එක භවයක අම්මා මැරුණාම අඬන්න බැරි වුණා නම් මේ සාගර ජලයට වැඩි කඳුළු පිරෙන්න අපි ඉපදිච්ච වාර ගාන අසංඛ්‍ය ගානින්වත් අපිට කියන්න බෑ. එතකොට මේ අපිට තියෙන අලුත් ජීවිතයක්ද? මේ පළවෙනි උපතක්ද මේ තියෙන්නේ? මේට කලින් මේ මහ පොළොවේ පය ගහපු නැති තැනක් නෑ. මේ මහ පොළොවේ අපි වලලපු නැති තැනක් නන්නේ. මෙතෙක් ජීවිතේ මේ මහ පොළොව මත පය තියතියා ඇවිදපු වාර කොච්චරද මේ ජීවිතේ? මහ පොළොවේ පිය සටහන් කීයක් තියන්නද? ඒ පාගපු හැම තැනක්ම පෙර මම වලලපු තැනක් කියන කාරණාව අපි තාම හිතුවේ නැහැ. මෙතෙක් කල් පාගලා තියෙන්නේ මමම වලලපු තැන. ඒ තරම් එක වල උඩ 100,000 වර මමම වලල්ලා තියෙනවා. එහෙම සංසාරෙක මේ යන්නේ. එහෙම යන සංසාරෙක අලුත් අත්දැකීම් හොයා අපි යනවා. හැබැයි මේ හම්බ වෙන එක අත්දැකීමක්වත් අලුත් නෑ. පෙර විඳලා තියෙන අත්දැකීම්. පෙර හම්බ වෙලා තියෙන මුණ ගැහිලා තියෙන අත්දැකීම්. හැබැයි ඔය අතර ඔය තරම් දීර්ඝ සංසාරික ඔබට මට මුණ ගැහිච්ච නැති අත්දැකීම් කීපයක් තියෙනවා. අනික හැම එකක්ම මුණ ගැහුණා, මුණ නොගැහුණ අත්දැකීම් කීපයක් තියෙනවා. මොනවද? ඒ තමයි මහා සාගරයට වැඩි කඳුළු පිරෙන්න අපි අඬලා තිබ්බත් එච්චර ඉපදිලා තිබුණත් ඔය එකම භවයකවත් අපිට සෝවාන් කියන අත්දැකීම නම් හම්බ වෙලාම නැහැ. ඒ අත්දැකීම නොලැබුණා නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන අත්දැකීම් ලැබිලම නැහැ. ඔය හැර වෙන නොලැබුණ අත්දැකීමක් නැහැ. හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. එහෙනම් තවත් මේ වීරිය වඩන්නේ මෙතෙක් නොලැබුණ අත්දැකීමට මුහුණ දෙන්නයි. ඒ අත්දැකීම හොයාගන්නයි. මේ තරම් මහන්සි වෙමින් මේ තරම් දුර බැහැර ගෙවාගෙන යාන වාහන අරගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ මෙතෙක් නොලැබුණ අලුත් අත්දැකීමක් හොයන්න යන්න. රෑ දවල් මහන්සි වෙලා මේ වාගේ පින්කම් සංවිධානය කරන්නේ එවන් අත්දැකීමකට මුල පුරන්න. එහෙනම් අනවරාග්ද සංසාරේ බුදුවරු මුණ ගැහුණ වාරම අඩුයි. බුදු කෙනෙක් නැතුව බුද්ධ ශූන්‍යව ඉපදුන අවස්ථාම වැඩි. නිරයවල් වල හිටපු අවස්ථා සීමාවක් නැහැ. සතර අපායේ දුක් විඳපු අවස්ථාවල සීමාවක් නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට මතක් කරලා දුන්නා සංසාරේ විඳපු දුක්. හරකෙක් වෙලා විඳපු දුක සීමාවක් නැති දුකක් විඳිනවා. ඒ දුක් ඕන තරම් අපි දැකලත් තියෙනවා, අහලත් තියෙනවා. බෙල්ල කපන වෙලාවේ මොන තරම් දුක් විඳිනවද? තමන්ගේ සහෝදරයන්ගේ බෙල්ල කපන දිහා බලාගෙන කොයි තරම් දුක් විඳද?
ළඟට එනකොට කකුල බඳිනකොට බැඳලා ඉන්න තැනින් ලෙහෙනකොට අර අත්දැකීම දැකපු දේවල් මතක් වෙනවා. ඒ එක්කෙනෙක් ගෙනහිල්ලා කණුවක් ළඟ කෙටි කරලා බැඳලා ඒ සතා බලාගෙන ඉන්නකොට සහෝදර ගවයෝ 10000 ගණන් මරනවා. කකුල් දෙක පටලනවා. කකුල් හතර ගැට ගහලා පෙරලනවා. ඒ සතා ඇස් දෙක උඩ ගිහිල්ලා කඳුළු පෙර පෙර අඬනවා. මේ පිරිස දිලිසෙන දිග පිහියක් කෙනිස්සක් අතී තියාගෙන ඒ අය කතා බහේ නිරත වෙලා ඉන්නවා. ඒ පිහිය කෙනිස්ස අර සතාට හොඳට පේනවා. තව මොහොතින් මේක මගේ ගෙල හරහා ගමන් කරන බවත් දන්නවා. ඒ වෙලාවට කොහොම වේදනාවක් දැනෙයිද කියන කාරණාවත් හිතෙනවා. ඒ අවස්ථාවේ මොනතරම් බය දුක තියෙනවද කියන කාරණාව අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඔහුට ඒක මතක් වෙන්න මුත්‍රාත් පහ වෙනවා, මල පහත් පිට වෙනවා. නමුත් අර දිලිසෙන පිහිය මූණ ඉස්සරහ තියාගෙන මේ අය තවම වෙන මොනවද කතාව. ඉතින් අන්තිමට අඬ ගහන්න කෙනෙකුත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ, කීවට අහන්න කෙනෙකුත් නැහැ, අහලා බේරගන්න කෙනෙකුත් නැහැ. මේක තමයි සංසාරේ හැටි. ඒ සතාගේ ඉරණම නම් එහෙම විසඳෙනවා. නමුත් අර කණුව ගාවට වෙලා බලාගෙන ඉන්න කෙනා එයාට ඊට වඩා බය දැනෙනවා. ළඟට ඇවිල්ලා කණුවෙන් ලෙහෙනකොට කකුල් දෙකට ලණුව දානකොට බිම පෙරලෙනකොට අර වෙච්ච දේවල් බලාගෙන ඉඳලා දැන් ඒ ඔක්කොම මතකයි. එතකොට මේ මොහොතේ බය මං කිව්වා තේරෙන්නේ අපිට කියලා. දැන් පහුගිය කාලේ ඔය රූප වාහිනියෙන් එහෙම කඩු කිනිසි හොයාගත්තුවා පෙන්නනවා දැක්කහම අපේ ළමයි ඉස්කෝලේ යන්න බය වුණා. සමහර මව්පියන්ට ළමයින්ට බෙහෙත් තරම් දෙන්න සිද්ධ වුණා. වැඩිහිටියොත් බය වුණා. ඒ ළඟ දැකලා නෙමෙයි ඒ රූප වාහිනිය පෙන්නනවා දැකලා. කවදා හරි දවසක වෙයි කියලා හිතපු දෙයක්. නමුත් දැන් මේ දිලිසෙන කඩුව ළඟ තියාගෙන දැන් මේ කඩුව මගේ බෙල්ලට වැටෙනවා, මේ කඩුවෙන් බෙල්ල කපනවා කියලා දැනෙන කෙනාට එහෙනම් කොහොම යද්ද? ඒ අත්දැකීමට ඔබයි මමයි සංසාරේ කොච්චර මුණ දීලා යද්ද? ඒ හරකෙක් වෙලා විතරක් නෙමෙයි නොයෙක් තිරිසන් ආත්මවල ඉපදිලා එහෙමයි. මාළුවෙක් වෙලා ඉපදිලා විඳින දුක. සමහර වෙලාවට මාළු මරන්න ගියහම මුළු මුහුදම රතු වෙනවා. ඒ ප්‍රදේශයම රතු වෙනවා. ඒ විශාල මාළු. බෝට්ටුව ළඟට ලං කර ගන්නවා, නමුත් ගොඩ ගන්නත් බෑ. ඉතින් මුහුදෙදිම අර උල් ආයුධ වලින් ඇනලා මරනවා. ඒ පලාතම රතු පාට වෙනවා. එතකොට අපි කී කාලයක් එහෙම දුක් විඳින්න ඇද්ද? ඉතින් මේ අනවරාග්‍ර සංසාරේ සීමාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. මනුස්ස ලෝකේ ඉපදිලා සැප තියෙනවද? මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසිම අඩුවක් නැහැ. හොයලා බලහම වදකාගාරයක ගිහිල්ලා විඳින දුක්ඛන්දරාව මෙච්චරයි කියලා සීමාවක් නැහැ. මනුස්ස ලෝකෙත් පන පිටින් බෙල්ල කපන අවස්ථාව ඕන තරම් අපි අහලා තියෙනවා. ඔය රූප මාධ්‍යයෙන් දැකලා තියෙනවා. සමහර බෙල්ලක් කපන්න විනාඩි 15ක් විතර ගත කරනවා. හේතුව කැපෙන්නෙම නැති පිහියකින් කපන්නේ. අතුල්ලලා කපනවා. ඉතින් එකපාර කපනවට වඩා හරි වේදනාවයි. ඊටාම දුක් සහිතයි. සාමාන්‍ය අපි ජීවත් වෙන පරිසරයේත් අපිට අහන්න ලැබෙනවා එක්කෙනෙකුට 25 පොලකට පිහියෙන් යනලා කියලා.
තව එක්කෙනෙකුට 18 පොලකට ඇනලා කියලා. තව එක්කෙනෙකුට 7-8 පොලකට ඇනලා මරලා කියලා මේ සාමාන්‍ය එලිමහනේ අපේ ජීවිත අතර අපිට අහන්න ලැබෙනවා. තියුණු ආයුධ වලින් පහර දීලා කියලා. පිට කපලා, බඩ කපලා, පපුව කපලා, අත කපලා, ඔළුවට පොරවෙන් කොටලා, කොන්දට පොරවෙන් කොටලා එහෙම මරලා කියලා අපිට අහන්න ලැබෙනවා. ඊට අමතරව ගිනි තියලා සහ ගිනි තියාගෙන මැරිච්ච අහන්න ලැබෙනවා. පුංචි දරුවෝ වගේ අය පොළොවේ ගහලා මරලා, බෙල්ල පාගලා මරලා මේ වගේ අවස්ථාත් අහන්න ලැබෙනවා. අද මෙහෙම හිටියට එහෙම අත්දැකීමකට හෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙනම් සත්ත්ව ලෝකේ විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසි වෙනසක් නැහැ. අද තාම කාගින්වත් පිහියනුමකට ලක් නුනට මේ කතාවේ හැටියට මනුස්ස ජීවිතයක් ලබලා පිහියෙන් මැනලා සාගරයේ ජලයට වඩා ලේ ගලාගෙන ගිහිල්ලා මෙරිච්ච අවස්ථා සීමාවක් නැතුව ඇති. මෙන්න මේ විදිහට කරුණු පෙන්න අනමතග්ග සංයුත්තේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අර බද්ද වග්ගීය භික්ෂුන් වහන්සේලා ප්‍රධාන කරගෙනයි මේ දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා 39 සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සසර දුක අවබෝධ කරගත්තා. මේ තුච්ච වූ නින්දිත වූ සංසාරේ තවත් නම් නොසිටිය යුතුයි කියලා අවබෝධ කරගත්තා. 6 දවසක් දුෂ්කර මාර්ගයක අප්‍රමාණ දුක් විඳගෙන තෙමිච්ච සිවුරු පිටින් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා මෙතෙක් හොයාපු ජීවිතේ නොලැබපු අත්දැකීමේ හිණි පෙත්තටම ගමන් කරපු සතුට දරාගෙන උන්වහන්සේලා අහසින්ම වැඩම කළා. බණ අහන්න වාඩි වුණ ආසනයේ උඩම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා පයින් වැඩපු භික්ෂූන් වහන්සේලා පාවා නුවරට අහසින්ම වැඩියහම අනෙක් භික්ෂූන් වහන්සේලා කතා කළා මේ තරම් උතුම් ඵලයක් මේ විදිහට ලබන්න සංසාරේ කොයි තරම් පින්කම් කරන්න ඇද්ද කියලා. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න තමයි මහතුණ්ඩිල ජාතකයේ දේශනා කළේ. එදා ඌරෙකුගෙන් බණ අහලා පන්සිල් අරගෙන ඒ සමාදන් වෙච්ච පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කළා. එදා මේ බණ කියන්නේ ඌරෙක්නේ. ඌරු බණ කවුද අහන්නේ? ඌරු කියනවා කවුද පිළිගන්නේ කියලා කල්පනා කළා නම් මෙදා මේ නිවන මෙහෙම හම්බ වෙන්නේ නැහැ. එදත් ධර්මයට කීකරු වුණා. බුදුරජාණන් වහන්සේට කීකරු වීම වෙනුවෙන් එදත් බෝසතාණන් වහන්සේටම කීකරු වුණා. එහෙනම් ඒ ඌරා වෙන කවුරුවත් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේමයි මහ බෝසත් අවදී. ඒ කීකරුකම හින්දා තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණේ. ඒ කීකරුකම හින්දාම තමයි මෙදා හිටි ආසනයේ මත සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණේ. එහෙනම් මහ බෝසතාණන් වහන්සේටත් ලෞතර බුදුරජාණන් වහන්සේටත් කීකරු වෙච්ච නිසා සංසාරයෙන් ගැලවෙන්න ලොකු පහසුවක් තිබුණා. එහෙනම් ඉස්සරලාම මේ භික්ෂූන් වහන්සේලා කීකරුණේ ඌරෙකුට. අපිටත් මහ බෝසතාණන් වහන්සේ එහෙම අවදිවලත් ඕන තරම් මුණ ගැහෙන්න ඇති. ඒ වුණාට තවම ලොකුවට කීකරු වෙච්ච බවක් නම් පේන්නේ නැහැ.
දැන් ලෞතර බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා අපිට ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් නිර්මල ධර්ම රත්නයේ තවම වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් නෑ කියලා අපි කවදාවත් කියන්නේ නෑ. නමුත් අපිට තවත් කීකරු වෙන්න බැරි වුණා. තාවත් බුද්ධ වචනයට හරි ගෞරවයක් ලබලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ තාමත් සංසාරයෙන් එතර යන්න ලොකු කල්පනාවක් අපි ගාව නෑ වගේ කියන එකයි. එහෙම වුණොත් පින්නතුනි අපි හරි තාමත් අහිංසක අවාසනාවන්තයි. මේ අවස්ථාවේ ඉක්මවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ කීකරු වීමම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කීකරු වෙනවා කියන එක මොන තරම් ප්‍රයෝජනයක්ද කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. තවත් අතපහු කරනවා කියලා කියන්නේ ඒක අපේම අවාසනාවයි. දැන් අර භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා අහසින්ම වැඩියා. ඒ උන්වහන්සේලාට මහරහතන් වහන්සේලා කියලාම කියන්නේ සිව්පිලි සිඹියා සහිතව රහත් වුණ නිසා. එහෙම අයටයි මේ ශාසනයේ මහරහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව නිසා අපරිමිත අනුකම්පාව නිසා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි තීරණය කළේ භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් තිබුණා නම් තවත් හොඳයි කියලා. ඒ මේ තුන් සිවුරු තෙමිලා. අර 6 දවසක් එනකොට දුකයි කියලා කිව්වේ හුඟක් ඒක. දවස් 6ම තෙමිලා. දවස් 6ක් තෙත සිවුරු පොරවගෙනමයි ඉන්නේ. තෙත වස්ත්‍රයක් දරාගෙන දවසක් ඉන්නවා කියන එක කොච්චර අමාරුද? දවස් 6ක් රෑ දවල් දෙකේම තෙත සිවුරු දරාගෙන ඉන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. ඒකයි කල්පනා කළේ මේ සංඝයාට අතිරේක සිවුරක් තිබුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තිබුණා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පළවෙනි වතාවට කටිනයක් අතුරන්න අනුදැන වදාලා. මෙතෙක් කල් වස් සමාදන් වුණා වස් පවාරණය කළා වස් කාලය ඉවරයි. මේ භික්ෂූන් වහන්සේලා නිසාම ශාසනයේ අවුරුදු 20කට විතර පස්සේ දේශනා කළා වස් අවසානයේ වස් වසාපු භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් පූජා කරන්න අවසර දුන්නා. ආන්ගේ සිවුර තමයි කටින චීවර පූජාව කියලා අපි කියන්නේ. එතකොට ශාසනයේ තියෙන මහා බලගතු පින්කමක් හැටියට අපි හැමෝම හරි ශ්‍රද්ධාවෙන් කටින චීවර පූජාවට සූදානම් වෙනවා අවුරුද්දකට වතාවක්. කොයිතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාවත් අපි පින්කම් වලට සහභාගී වෙලාම හොඳට අහලා දන්නවා. මේ තරම් ආනිසංස සහිත පින්කමක් අපිට කරගන්න මේ ශාසනයේ අවස්ථාව හදලා දෙන්නේ කවුද? බද්දවග්ගීය මහරහතන් වහන්සේලා. අපි උන්වහන්සේලාට පින් දෙන එකේ තේරුමක් නැහැ. මොකද අපේ පින් වල අවශ්‍යතාවයක් උන්වහන්සේලාට දෙන්නේ. නමුත් යුතුයකමක් හැටියට ඒ වාගේ මහ පින්කම් කරනකොට මතක් කරනවා නම් අපි කළගුණ දන්න අය බවට පත් වෙනවා. ඔබ වහන්සේලා නිසා නේද මේ වාගේ මහ පින් සංසාරي කරගෙන මේ සසර කෙරවල කරගන්න අපට ලැබුණේ කියන සත්පුරුෂ බව අපි ළඟ තියෙනවා කියලා හිතෙනවා. එහෙනම් කටින චීවර පූජා කරන්න අවස්ථාව ලැබෙන්නේ බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලා නිසා. එහෙම නැත්නම් තව තැනක පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා නිසා කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ භික්ෂූන් වහන්සේලා ගැනම තමයි. අපේ බුදුරජාණන් වහන්සේ
ඒ කරුණ දක්වහම මේ කටින පින්කම පිළිබඳව විශේෂ කරුණු ටිකක් මේ ශාසනයේ පෙන්නලා තියෙන තැන් අපි සාකච්ඡා කරගන්න එක වටිනම කියලා හිතුණා. හැම අවුරුද්දකම කටින පින්කමට හරි සතුටින් ලෑස්ති වෙන අයට තවත් නිවැරදි ධර්ම කරුණු ටිකක් අරගෙන පින්කම හරියටම සම්පූර්ණ කරගන්නත් ඒ පින්කම් වල ආනිසංස පෙන්නලා තියෙනකොට තවත් ඒ පින්කම වෙනුවෙන් යෙදීම උද්‍යෝගීමත් බවක් ඇති කරව ගන්නත් කරුණු දැනගන්න පුළුවන් වෙන නිසා. එහෙම කරුණු අන්තර්ගත වෙන සූත්‍ර අපේ ත්‍රිපිටකයේ වෙනම තියෙනවා. එහෙම කරුණු දක්වන ජාතක කතා අපේ ජාතක පාළියේ වෙනම සඳහන් කරනවා. එහෙමනම් අපි අද එහෙම කරුණු අන්තර්ගත වෙලා තියෙන ජාතක කතා දෙකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි ජාතක කතාව තමයි ජාතක පාළියේ සඳහන් වෙන සුරුචි කියන ජාතක කතාව. කටින පින්කම් ගැන අපූර්වට කරුණු දක්වන විශේෂයෙන් වස් පින්කම් ගැන. කටින පින්කම් වලට වඩා වස් පින්කම් ගැන තමයි කරුණු දක්වලා තියෙන්නේ. හේතුව තමයි දායකයන්ට වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන්නේ වස් කාලේ. ඒක තමයි දායකයන්ට පින් සිද්ධ වෙන කාලේ. වස් කාලේ. අන්න ඒ වස් කාලෙට අපි විශේෂ සූදානමක් වෙන්න වෙනවා. ඒ තරම් පින් ලබන්න බලාපොරොත්තු වෙනවන බොහෝ දෙනා විශේෂ අවස්ථාවන් වලට වෙන වෙනම ලෑස්ති වෙනවා. සමහර අය නිමාඩුව ගත කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. නිමාඩු කාලෙට කොහොමද වැඩ කරන්නේ? නිමාඩු කාලේ මොනවද කරන්නේ? පිට රටවල් වලට වාගේ ගියහම ඒ අය විශේෂයෙන් ලෑස්ති වෙනවා නත්තල් කාලේ ගත කරන්නේ කොහොමද? සමහර අය දවලුත් වැඩ කරලා රැත් වැඩ කරනවා. නත්තලට නිමාඩු ගන්න. සමහර රටවල් වල දවසට වැඩ කරන්න තියෙන පැය ගානට වඩා ඒගොල්ලෝ වැඩි පැය ගානක් වැඩ කරනවා නත්තලට මාසයක් විතර නිවාඩු ගන්න. අනික් කාලවල රෑ දවල් දෙකේම වැඩ කරලා මේ නිමාඩු කාලෙට දීර්ඝ කාලයක් නිමාඩු අර ගන්නවා. ඒ නිමාඩු කාලේ කොහොමද ගත කරන්න කියලා සැලසුම් කරලා. එහෙනම් තමන්ගේ නිමාඩු කාලේ ගත කරන්නේ කොහොමද කියන එක කලින් සැලසුම් කරන අවුරුද්දේ මේක සැලසුම් කරනවා. එහෙම සැලසුම් කරලා අහවල් නිමාඩු කාලේ මාසයක්ම නිමාඩු ගන්න ලැබුණොත් සමහරලාට දරුවෝ මල්ලොත් එක පිට රටක ගිහිල්ලා ටිකක් ඇවිදලා කරලා බලලා එන්න කාලේ හදා ගන්නවා. නෑදෑ ගෙදරක ගිහිල්ලා සෑහෙන කාලයක් විවේකීව ඉඳලා එන්න කාලේ හදා ගන්නවා. ආන් ඒ වාගේ සිංහල බෞද්ධයා මොකද්ද කරන්න ඕනේ? හරියට නම් මනාව සැලසුම් හදාගත්තොත් හොඳයි වස්තුම් මාසේ ගත කරන්නේ කොහොමද කියලා. පුළුවන් තරම් ඒකට ඉඩ ඉතුරු කරගන්නවා නම් අපි මහ පිංකමකට ඉඩ ඉතුරු කරගෙනයි තියෙන්නේ. එතකොට දායක පාර්ශවයට වැඩියෙන් පින් හම්බ වෙන්නේ වස් කාලේ. කටින පින්කමේදී වැඩිපුර ආනිසංස ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට. දායකයන්ට නෙමෙයි. එතකොට වස් කාලේ නම් දායකයන්ට වැඩියෙන් පින් හම්බ වෙන්නේ අතීතයේ අය භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා තමනුත් 3 මාසයක් පන්සල් ඉක්මවා ගියපු උතුම් සීලයක් සමාදන් වුණා. යටත් පිරිසෙන් අටසිල් සමාදන් වුණා 3 මාසයක්. සමහර අය මාස 2ක්. සමහර අය 3 මාසෙන් මාසයක්ම අටසිල්. තව සමහර අය
3 මාසෙන් දවස් 15ක් අටසිල්. තම තමන්ගේ ශක්තියේ ප්‍රමාණය තමයි ඒ පෙන්නලා තියෙන්නේ. සමහරුන්ට 3 මාසෙම ඉන්න පුළුවන්. සමහරුන්ට මාස 2ක් ඉන්න පුළුවන් වීරිය. සමහරුන්ට මාසයක් ඉන්න වීරියවන්තයි. සමහරු දවස් 15ක් හිටියා. ආන් එහෙම සිල් සමාදන් වුණාට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වුණා කියලා. ඊටා විශේෂ ආනිසංස. ඉතින් ඒ තරම් විශේෂ ආනිසංස ලබන්න වීරියක් තිබුණා නම් එදා ආයත මෙදා අපි හුඟක් දෙනා හුඟක් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නේ. දවස් 15ක් තබා පැය 24ක්වත් උපෝසත සිල් ආරක්ෂා කරන්න තරම් අපිට වීරියක් නැහැ. සිල් ගන්නවා වගේ එකක් කරලා හවස ගෙදර යනවා. හැබැයි සිල් සම්පූර්ණ නැහැ. එයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන්න පටන් ගන්න මධ්‍යාහණයෙන් පස්සේ. ඉතින් උදේට විකාල භෝජනා කියලා හවස 5ට විතර සිල් සමාදන් වෙලා හැන්දෑවේ ගිහිල්ලා ආහාර අනුභව කරාම අතන කියලා තියෙන බොරුව. විකාලේ ආහාර වැළඳීමෙන් වළකිමි කියලා පොරොන්දු වෙලා 5ට විතර ගිහිල්ලා 7ට විතර හොඳට ආහාර අනුභව කරනවා. එතකොට උදේ කියලා තියෙන්නේ බොරුවක්නේ. ඒකයි මං කිව්වේ සිල් සම්පූර්ණ නැහැ කියලා. ගෙදර ගියත් කමක් නැහැ. පහවදා උදේ පවාරණය කරනකන් සීලේ මත පිහිටලා ඉන්න පුළුවන්. ගෙදර ගියා කියලා සිල් බින්දෙන්නේ නැහැ. උතුරු සළුව ගැලෙව්වා කියලා නෑවා කියලා ඊවා කියලා ඇඳේ නිදියව කියලා සිල් බින්දෙන්නේ නැහැ. පහවදා වෙනකන් සිල් ආරක්ෂා කරන්න හොඳටම පුළුවන්. එහෙනම් විකාල භෝජනෙන් වළකින්න බැරි නිසාද? එහෙම බැරි නම් කොහොමද කියන කාරණාවට උදාහරණ රැසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය දැනට නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ කාරණා ටික අපි ඊළඟ දේශනාවේ සාකච්ඡා කරමු. අද ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවේ මෙම ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙනු ලබන්නේ මහනුවර එළමල් පොත ගොමගොඩ නිවසේ කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින් අභාව ප්‍රාප්ත දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ පින අනුමෝදන් වීමෙන් ඔවුන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා මෙම ධර්ම දානමය පින්කම සංවිධානය කරන්නා වූ කල්යාණ මිත්‍ර සරත් දේශප්‍රිය මහත්මයා ඇතුළු එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් මෙම කුසල කර්මය විශේෂයෙන් ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨියටපත් වී නිවැරදි ප්‍රතිපදාවෙන් සියලුම දුක් නිමා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් සියලු දෙනාටම හේතු වේවා. ඒතාක් යන මගෙහි අපි සියලු දෙනාටම කෙලස් තවන වීරිය සති සම්පන්නව කුසල් වැඩිම පිණිස කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ